समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන පුද්ගලයෙකුට මේ ධර්මයේ පුදුමාකාර අනුග්‍රහයක්. අවබෝධය කරා නොගියත් එදිනෙදා ජීවිතේ පහසු කරනවා මේ ධර්මය. ඒ පහසුව හදලා දෙන්න මහ පුදුමාකාර කුසලතාවයක් මේ ධර්මයට තියෙනවා. ඒ නිසා මේ ධර්මමය ප්‍රතිලාභේ ඊටාම මනවින් තේරුම් ගත්ත පිරිසක් හැටියට සැබෑ ශ්‍රාවකයන් විදියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ජීවමාන වූ පිරිසක් හැටියට අපි නිරන්තරයෙන් උත්සාහ කළ යුතුයි. හැම වෙලාවකම උනන්දු විය යුතුයි. මේ ධර්මයේ පුළුවන් විදියට හැකි විදියට අපේ ජීවිතයට එකතු කර ගන්නට. ඒ එකතු කරගත්ත තැනක අභ්‍යන්තරය නිවෙන්න පටන් ගන්නවා. පින්වත්නි, අද මේ දේශනාවට මාතෘකාව හැටියට නාම රූප විඥාණය සහ විදර්ශනාව ආශ්‍රිතව දේශනාවක් කරන්න කියලා මතක් කරලා තියෙනවා. නාම රූප පිළිබඳ නුවණ කියන එක ඊටාම වැදගත්. නාම රූප පිළිබඳ අපි දේශනා ගණනාවක් සිද්ධ කරලා තියෙනවා. නාම රූප ධර්මයන් ටිකක් මේ ලෝකේ ඇති වෙනවා නැති වෙනවා කියලා පැහැදිලිවම දැනගන්න පුළුවන් නාම රූප පරිච්ඡේදක ඥානෙ උපදව ගත්තට පස්සේ. ගැඹුරු විදර්ශනාව පැත්තට බර වෙන්න කලින් තමයි නාම රූප පරිච්ඡේදක ඥානෙ, පච්චේ පරිග්ඝහ ඥානය, සම්මර්ෂණ ඥානය ආදී මූලික ඥාන තුන ප්‍රථමයෙන් ඇති කරගන්නේ. එතකොට මේ නාම රූප ධර්මයන් පිළිබඳ නුවණ මූලික වශයෙන් හදාගන්නේ මේ මුළු ලෝකේම නාම රූප ධර්ම ටිකක් විනා වෙන සිද්ධ වෙන ලෝකේ කිසිම දෙයක් නැහැ. ඔබ මා අතර ඇති වෙන මේ ධර්මමය කල්යාණ මිත්‍ර භාවයේ තුලත් එළියේ මම බණ කියන බවට ඔබට සාක්ෂි ඇතුව දැනුණට, බණ අහන බවට මටත් ඔබව සාක්ෂි වශයෙන් හැඟුණට, නාම රූප ධර්මයන් පිළිබඳ ඊටා ගැඹුරින් නුවණ හදා ගන්නකොට, නාම රූප ධර්මයන් පිළිබඳ ඊටා පළල් නුවණක් ඇති කර ගන්නකොට අපට තේරෙනවා මේ ලෝකේ නාම රූප ධර්මයන් ටිකක් පහළ වීමක් හැර වෙන සිද්ධ වෙන ලෝකේ කවර අත්දැකීමක්වත් නැති බව. නාම රූප ධර්ම ටිකක් පහළ වීමක් විනා ලෝකේ කිසිම දෙයක් සිද්ධ උනේත් නැහැ, සිද්ධ වෙන්නෙත් නැහැ කියන එක ඊටාම පැහැදිලිව තේරෙනවා. ඒකට නාම රූප පරිච්ඡේදක ඥානය කියන ඥානය උපදවා ගත යුතුයි. නාම රූප ධර්මයන් ටිකක් විදියට මේ මුළු ලෝකයම දැක්කට පස්සේ අමුතුවෙන් පින්වත්නි මනාපමනාපකම් Tamanගේ හිත තුල උද්ගත වෙලා රාගානුසය හෝ පටිඝානුසය හෝ මානානුසය හෝ විචිකිච්ඡානුසය හෝ භවරාගානුසය හෝ කවර ආකාරයේ අනුසය ධර්මයක්වත් අපේ හිත තුල උපදින්නේ නැහැ.
නොඑක් ආකාරයේ අනුසය ධර්මයන් උපදින්නේ මේ ලෝකය තුල නාම රූප ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙනවා කියන එක අපිට දැක ගන්න බැරි වීම මතයි. මේ සිද්ධ වෙන සිද්ධිදාමේ දිහා එක හෙලා බැලුවහම එකපාර බැලුවට පස්සේ අපිට තේරෙන්නේ බැලූ බැල්මට අපට තේරෙන්නේ නාම රූප ධර්මයන්ගේ යථාර්ථය නෙමෙයි ග්‍රහණී කරගත යුතු අල්ලාගත යුතු අල්ලාගත හැකි යමක් ඇති බවට මනස අපිට බල කරනවා. හරියට පොඩි බබෙක් කණ්ණාඩියකින් බලනකොට ඒ බබාට කණ්ණාඩිය ඇතුලෙන් තවත් බබෙක් පේනවා. ඒ විදිහම බබෙක් පේනකොට මේ ළමයා ඒ කණ්ණාඩියට අතවනනවා. අතවනනකොට කණ්ණාඩිය ඇතුලෙනුත් අතවනන බව ඒ දරුවට ග්‍රහණය වෙනවා. දරුවා hina වෙනකොට කණ්ණාඩිය තුලත් hina වෙන ප්‍රතිබිම්බයක් එයාට දැක ගන්න පුළුවන්. ඇත්තටම මේ විදිහට බලනකොට මේ පුංචි ළමයා බොහොම නොමේරු වැඩක් කරන බව අපි දන්නවා. මොකද ඒ දරුවා මෝරපු නැති කෙනෙක්. මෝරපු නැති ළමෙක් නිසා ඒ ළමයා නොමේරු ක්‍රියාවලියක නිරත වෙලා ඉන්නවා. අපිට ඒ දරුවා ගැන බොහොම අහිංසක අනුකම්පාවක් තමයි උපදින්නේ. ඒ අහිංසක අනුකම්පාවත් එක්ක අපිට හිතෙනවා මේ දරුවා මොන්න තරම් නොතේරුම් කමට කරන වැඩක්ද කියලා තේරෙනවා. හැබැයි පුංචි ළමේ කණ්ණාඩියක් ඉස්සරහා ඒ විදියට වැඩ කරන විදිහටමයි අපිත් ඇස ඉදිරියේ රැවටිලා ඉන්නේ. ඇහෙන් දකින ලෝකය පේන නිසා බලනවා කියලා අපි හිතාගෙන හිටියට ඇත්තටම පින්වත්නි ඇහෙන් දකින ලෝකේ බලන්නයි බලන විදිහටයි පේන්නේ. මේ ලෝකයම හිතින් මවාගෙන බලන විදියටයි පේන්නේ. දැන් පුංචි දරුවෙකුට කණ්ණාඩිය දිහා බැලුවහම තේරෙන්නේ මේ බබෙක් ඇතුලේ ඉන්නවා බලන නිසයි අතවනන නිසයි මම අතවනන්නේ වගේ හිතුණට පෙනෙන නිසයි බලන්නේ කියලා හිතුණට ඇත්තටම කණ්ණාඩියකින් බලන නිසයි පේන්නේ. පෙනෙන නිසා බලනවා නොව බලන නිසා පෙනෙනවා කියන යථාර්ථය අවිද්‍යාව නැති වෙනකොටයි පේන්නේ. පුංචි ළමෙක් කණ්ණාඩියක් ඉස්සරහා රැවටිලා ඉන්නවා වගේ. පොඩි බබෙක් කණ්ණාඩියක් ඉස්සරහා අහුවෙලා රැවටිලා ඉන්නවා වගේ. අපිත් පින්වත්නි ඇස ඉදිරියට එන රූපේ ඉදිරියේ රැවටිලා ඉන්නේ. කනට අභිමුඛ වන ශබ්දයේ ඉදිරියේ අපි තුලත් මහ රැවටීමක් තියෙනවා. නාසයේ ඉදිරියට එන ගඳ සුවඳ කෙරෙහි අපි තුලත් රැවටිලි සහගත බවක් තියෙනවා. දිව ඉදිරියට එන රසයේ කෙරෙහි අපි තුලත් රැවටුණු භාවයක් තියෙනවා. කයට දැනෙන පහසට රැවටුණු භාවයක් තියෙනවා. මනසින් අරමුණු ගොඩනගාගෙන ඒ අරමුණු වලට අදාළව ලෝකේ මවාගෙනයි අපි ඉන්නේ. මවාගත්ත ලෝකේ යථාර්ථයක් කරගන්න අපි දත්මිටි කාලා ලෝකේ හැසිරෙනවා. මවාගත්ත ලෝකේ යථාර්ථයක් වෙයි කියලා අපි හිතාගෙන ඉන්නවා. අපි මැරෙනකන් අපි ඔළුවේ හදාගත්ත යථාර්ථය අපට මුණ ගැහෙන්නේ නැහැ. ඒක තමයි ලෝකේ සදාතනික ඇත්ත. ඒක තමයි ලෝකේ යථාර්ථය. ඒක තමයි ලෝකේට ආවේනික ස්වභාවය. ලෝකේට ආවේනික ස්වභාවය. ඒතර මේ ලෝකේට ආවේනික ස්වභාවය පිළිබඳ අපි තාම හොඳින් තේරුම් ගන්න ඕන. මේ ලෝකේට ආවේනික ස්වභාවය පිළිබඳ අපි තේරුම් අරගෙන ලෝකයට මුහුණ දෙන්න ඕන. මුහුණ දෙනකොට අපට තේරෙනවා මේ ලෝකය පෙනෙන අහන දකින නිසා ඒ කියන්නේ ලෝකයේ තුල යථාර්ථවාදීව පවතින දෙයක් පේනවා නොව බලන නිසා පෙනෙන බව අර පුංචි ළමයාට වෙච්ච දෙයම පෙනෙන නිසා බලනවා නොව බලන නිසා බලන විදිහ අනුව පේනවා.
දන්න විදිහ අනුව දැනගන්නවා. දන්නා දෙයක් දැනගන්නවා. දකින දේ දැනගන්නවා නෙමෙයි. අහන දේ දැනගන්නවා නෙමෙයි. දන්න දේ දැනගන්නවා. අහන දේ දැනගන්නවා නම් වෙනත් භාෂාවකින් කියන දෙයක් පිළිබඳ අපිට කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැහැ. අපි නොදන්නා, අපි ඇසුරු කරලා නැති, අපි අහලා නැති, අපිට කිසිම නුවණක් නැති භාෂාවකින් අපිට යමක් කියනකොට අපිට බනිනවා කියලා හිතමු. නමුත් අපිට කිසිම ආකාරයක පටිගයක්වත් අභ්‍යන්තර කැළඹීමක්වත් අපි දන්නේ නැහැ. අපිට උපදින්නේ නැහැ. හේතුව තමයි අපි ඒ බඳු ශබ්දයක අර්ථය විමස ගන්න තරම් භාෂා කුසලතාවයකින් සම්පූර්ණ නැති නිසා. එහෙමනම් ඔබ එකක් තේරුම් ගන්න. දන්න දේ දැකගන්නි. දැන් අහගන්නි. දන්න දේ දැක ගන්න කොටයි දන්න දේ අහගන්න කොටයි ඒ ඔස්සේ ප්‍රපංචකරණයක් දක්වා උඩුදුවන්නේ. එහෙමනම් දකින දේ දැනගන්නවා හෝ අහන දේම දැනගන්නවා නොව දන්න දේ දැනගන්නේ. මෙන්න මේ යථාර්ථයේ ගැඹුරින් තේරුම් ගත්තට පස්සේ මේ අහන දේ තුලත් දකින දේ තුලත් හිතෙන දේ තුලත් දැනෙන දේ තුලත් නාම රූප ධර්මයන් මත පදනම්ව අජ්ජත් බහිද්ද වශයෙන් ඇතිවෙන ක්‍රියාවලියක් අභ්‍යන්තරයේ සහ බාහිර ඇතිවෙන ක්‍රියාවලියක් තියෙන්නේ. මේක දෙවියෙකුට හෝ බඹෙකුට හෝ මාරයෙකුට හෝ නොපෙනෙන බලවේගයකට හෝ ලෝකේ කවර තරාතිරමකට හෝ බාර දීලා පැත්තකට වෙන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. නාම රූප ධර්ම ටිකක් පහළ වීමක් විනා මෙතන කවර දෙයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. බණ කියන හාමුදුරුවෝ ඔය පැත්තේ ඉන්නවා. බණ අහන මම මේ පැත්තේ ඉන්නවා කියලා මේ බණ ටික ඇහෙන වෙලාවෙත් ඔබට හිතුණට ඔබට දැනුණට සැබෑවටම ගැඹුරින් බලනකොට බණ අහපු කෙනෙකුත් නැහැ. බණ කියන කෙනෙකුත් නැහැ. මෙන්න මේ යථාර්ථයේ ගැඹුරින් තේරුණු දවසට ඔබ විශාල දෙයක් ධර්මයේ ඇසුරෙන් කරගෙන විශාල දෙයක් කරගෙන බණ කියන කෙනෙක් හෝ බණ අහන කෙනෙක් බණ කියන කෙනා මේ පැත්තේ ධර්මාසනයේ තුලත් බණ අහන කෙනා ওই පැත්තෙත් ඉන්නවා කියලා හිතුවට පින්වත්නි කියන්නෙක් හෝ අහන්නෙක් දෙපැත්තේ ඉන්නවා කියලා හිතුවට ගැඹුරින් බලනකොට කියන්නෙකුත් නැහැ අහන්නෙකුත් නැහැ. නාම රූප ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි. බලාගෙන යද්දී අහපු බණකුත් නැහැ. ගැඹුරින් පරමාර්ථ සත්‍ය තුල බලද්දී අහපු බණකුත් නැහැ. කන ආයිතිත් නාමයේ රූපයට, ශබ්දය ආයිතිත් රූපයට, ඒක දැනගන්න හිත ආයිති නාමයට. මේ විදියට බලනකොට නාම රූප ධර්ම ටිකක් පහළ වීමක් විනා වෙච්ච ලෝකේ කවර අත්දැකීමක්වත් නැහැ. එහෙමනම් මේ ආයතන වලින් අත්දකින්න කවර අත්දැකීමක් වුණත් පහළවන්නේ නාම රූප ධර්මයන්ගේ හට ගැනීම නිසාමයි. ඇසෙන් අත්දකින්න ලෝකයක්, කනෙන් අත්දකින්න ලෝකයක්, නාසයෙන් දිවෙන් කයෙන් මනසින් අත්දකින්න ලෝකයක් පින්වත්නි. ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින්න ලෝකය නාම රූප ධර්මයන් නිසා උද්ගත වෙනවා. නාම රූප නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා කියන එක දැක ගන්නකොට Tamanට තේරෙවි මෙතන නාම රූප ධර්මයන් ටිකක්මයි පහළ වෙන්නේ, ඊට වඩා වෙන මොකක්වත් නෑ කියලා තේරි. නාම රූප ධර්මයන් පවතින තාක්කල් ඒ නාම රූප ධර්මයන් තුල නාම රූප ධර්මයන් ටිකක් පහළ වෙනවා කියන එක දැන නොගන්නා තාක්කල් මේ නාම රූප ධර්මයන් ටිකක් පහළ වෙනවා කියන යථාර්ථය සාමාන්‍ය කෙනෙකුට දැක ගන්න බෑ. ඊටා ගැඹුරින් තමාව විමර්ශනය කරන, ගැඹුරින් තමන්ව විදර්ශනා කරන කෙනෙකුට විතරයි මේ යථාර්ථය පේන්නේ. ඒ තාක් කාලයක් පින්වත්නි සක්කාය දිට්ඨිය අපිට බිඳ ගන්න බෑ. සක්කාය දිට්ඨිය බිඳ ගන්න බෑ. සක්කාය දිට්ඨිය තියෙන තාකල් සෝතාපන්න වෙන්න බෑ. එහෙමනම් නාම රූප ධර්මයන් පිළිබඳ නුවණ හදාගන්න කිතාම වැදගත්.
එතකොට මේ නාම රූපයේ ධර්මයන් ඇසුරේ පවතින හේතුඵල ධහම පිළිබඳ ඉතා ගැඹුරින් තේරුම් ගන්න ඕන. නාම රූප ධර්මයන් නිසාම පින්වත්නි නැවත නැවත ආයතනයන් ඇති වෙලා මේ නාම රූප ධර්මයන්ගේ ඵලයක් විදියට ආයතන දකින්න බැරි වුණාට පස්සේ ආයතන වලින් දකින්න ලෝකයේ නාම රූප ධර්ම ටිකක් විදියට නොදකින්න තාක්කල් ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් අත්දකින්න ලෝකයේ උපාදානය වෙනවා. ඇසින් අත්දකින්න ලෝකයේ කෙරෙහි අපි තුල තණ්හාවක් ඇති වෙනවා. ඇස පේන මට්ටම තුල ක්‍රියාත්මක වෙන්නේ ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශයේ සම්බන්ධ ශ්‍රාවකයෙක් විදර්ශනා කළොත් ඒ ස්පර්ශයේ සම්බන්ධව කරන විපස්සනාව තුලදීම ශ්‍රාවකයාට නිවන කරා පැමිණෙන්න පුළුවන්. මම මේ කිව්ව කාරණේ තේරුම් ගන්න. නාම රූප ධර්මයන් නිසා ආයතන හැදෙනවා. ආයතන නිසා ආයතනවල ස්පර්ශ වෙනවා. මෙන්න මේ ස්පර්ශය තුල චතුරාරි සත්‍ය පරියාය දැකලා යම් කෙනෙකුට විදර්ශනා කරගන්න පුළුවන් වුණොත් ඒ විදර්ශනා කරන ශ්‍රාවකයාට පුළුවන් සෝතාපන්න තත්ත්වය උද්ගත කරගන්න. එයාට පුළුවන් සෝතාපන්න වෙන්න. ස්පර්ශයේ පින්වත්නි සදාකාලික වශයෙන් ග්‍රහණය කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ස්පර්ශය කියලා කියන්නේ යථාර්ථයක් නෙමෙයි. ස්පර්ශය කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වී යන දෙයක්. ස්පර්ශය හටගෙන නිරුද්ධ වෙන්නේ කුමක් නිසාද? ස්පර්ශය නිරුද්ධ වෙන්නේ නාම රූප නිරුද්ධ වෙච්ච නිසායි. නාම රූප නිරුද්ධ වෙන්නේ සලආයතන නිරුද්ධ වෙච්ච නිසායි. සලආයතන නිරුද්ධ වෙන්නේ ඒ කියන්නේ සලආයතන නිරුද්ධ වීම නිසා ස්පර්ශය නිරුද්ධ වෙනවා. මොකද සලආයතන කියන ස්වභාවය නිසායි ස්පර්ශය කියන එක හටගන්නේ. මේ සියල්ලම ඇති වෙලා නැති වෙලා යන. ඒ කියන්නේ හටගෙන නිරුද්ධ වී යන දෙයක් බව තේරුම් ගත්තට පස්සේ පින්වත්නි පස්සනානත්වයේ තුල උනත් ඒ නානත්වයේ විදියට නානත්වයේ ආකාරයෙන්ම දැනගත්තොත් ඒ නානත්වයත් ඇතිවීම නැතිවීම අතර දෝලණය වෙමින් ඇතිවි නැතිවි යන බව තේරුම් ගත්තට පස්සේ පින්වත්නි ස්පර්ශයේ තුල උනත් බැහැගෙන සතුටින් වර්ණනා කර තමන්ගේ ජීවිතේ ගොඩනැගෙන භාවයක් නැහැ. දැන් මේ තුල දැන් ස්පර්ශය තුලින් කෙනෙක් අහන්න පුළුවන් ස්පර්ශය තුලින් නිවන කරාපත් වෙන්නේ කොහොමද කියලා. ඇත්තට මේක අපි ගොඩක් කතා කරලා නැති නිසා මම එතනින් යම් කාරණයක් කියන්නම්. මේ ස්පර්ශය පිළිබඳ ගැඹුරින් අවබෝධ කර ගැනීම තුළ ශ්‍රාවකයෙකුට පුළුවන් ධර්මයේ අවබෝධයේ පැත්තට සේන්දු වෙන්න. ස්පර්ශයේ පිළිබඳ හතර ආකාරයක නුවණ හදා ගැනීම තුළ සම්මාදිට්ඨියටපත් වෙනවා කියලා අපි මීට කාලයකට කලින් සම්මාදිට්ඨික සූත්‍රය ඇසුරින් කරපු දේශනාවල කියන්න ඇති. එතකොට මේ දැන් ඒ දේශනාවේ තියෙන යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ පස්සංච පජානාති පස්ස සමුදයංච පජානාති පස්ස නිරෝධංච පජානාති පස්ස නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති කියලා වාක්‍යයක් තියෙනවා සම්මාදිට්ඨික සූත්‍රේ. දැනට අවුරුද්දකට හමාරකට කලින් සම්මාදිට්ඨික සූත්‍රයෙන් කරපු දේශනා 16න් අහගෙන ආවනම් මේ බඳු දේශනාවක හරය මතුවලා තියෙන්න ඇති. ඒ වගේම එකෙන් කොහොමද විපස්සනා සම්මාදිට්ඨිය හදාගෙන මාර්ග සම්මාදිට්ඨිය ඵල සම්මාදිට්ඨිය ප්‍රත්‍යවේක්ෂණා සම්මාදිට්ඨිය දක්වාම ශ්‍රාවකයෙක්ගේ Tamanගේ හිත හසුරුව ගන්න කොහොමද කියන එක පිළිබඳ ඉතාම ගැඹුරින් අපි කතා කරලා තියෙනවා. ඉතාම ගැඹුරින් අපි පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ නාම රූප ධර්මයන් ටිකක් ඇතිවීම නිසා මේක තේරුම් ගන්න බැරි වුණාන් පස්සේ ඒ නාම රූප ධර්මයන් නිසා උද්ගත වන ආයතනයන්ගේ පැත්තේ ඒ ශ්‍රාවකයා Tamanගේ නුවණ තියා ගන්නවා. Tamanගේ හිත පිහිටව ගන්නවා. ඒ Tamanගේ හිත පිහිටව ගත්තට පස්සේ එතනින් පස්සෙම අත්දකින්න ලෝකයේ තුලම එයා තණ්හා කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයා ඊට පස්සේ ඇසටත් තණ්හා කරනවා, රූපයටත් තණ්හා කරනවා, ඇසේ විඥාණයටත් තණ්හා කරනවා. මේ තණ්හා උඩු දිව්වා. මේ තුනේ එකතු වීම නම් වූ සම්පස්සේටත් තණ්හා කරනවා. පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා ඇතිවෙච්ච වේදනාවටත් තණ්හා කරනවා.
වේදනාවට තණ්හා කරනකොට වේදනා පත්‍ය තණ්හා වේදනාව නිසා ඇතිවෙච්ච ආසාවට තවත් තණ්හාවටත් තණ්හා කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ ලෝකේ පරමාර්ථය නොදන්නා කම නිසායි මේ තණ්හාව මේ විදියට ඇති වෙන්නේ. ච තණ්හා කාය වේදිතබ්බං කියලා පින්වත්නි චක්ක සූත්‍රයේ සඳහන් වෙනවා. මේ ලෝකේ මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම නොදන්නා කම නිසාම නාම රූප ධර්මයන් උද්ගත වෙච්ච තැනක ගොඩනැගෙන සියලුම ලෝකය කෙරෙහි තමා තුළ තණ්හාවක් උපදිනවා. ඒක අවිද්‍යා සහගත මෝහයෙන් බැඳිච්ච ලෝකයාගේ කල්පනාවයි. ඒකට දොස් කියන්න හොඳ නැහැ. මේ යථාර්ථයේ තේ පැහැදිලිව තේරුම් අරගෙන Tamanගෙම හිතින් මේක දැනගත්තට පස්සේ Tamanට පේනවා මේකේ තණ්හා කරන්න දෙයක් නැති බව. අපි තණ්හා කර ගියාට තණ්හා කරන්න දෙයක් නැති බව Tamanට තේරෙන්න පටන් ගන්නවා. එතකොට නාම රූප ධර්මයන් නිසා ආයතන හැදිලා ආයතනවල ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශය පිළිබඳ යම් ශ්‍රාවකයෙකුට ස්පර්ශය නෙමෙයි මේ කවර තැනකින් වුණත් මේ විදියට දකින්න පුළුවන්. ස්පර්ශයේ පිළිබඳ හතර ආකාරයකින් නුවණ පැවැත්වුවොත් ඒ නුවණ පවත්වන ශ්‍රාවකයාට පුළුවන් එතනින්ම ජීවිතේ විදර්ශනා කරලා විපස්සනා කරලා අවබෝධය කරා එන්න. කොහොමද? ස්පර්ශයේ ගමුකෝ. පස්සංච පජානාති පස්ස සමුදයංච පජානාති පස්ස නිරෝධංච පජානාති පස්ස නිරෝධගාමිනී පටිපදංච පජානාති කියලා ස්පර්ශයේ ඇසුරු කරගෙන හතර ආකාරයකින් Tamanගේ නුවණ පවත්වනකොට ඒ නුවණ පවත්වන ශ්‍රාවකයා තුල සම්මා දිට්ඨිය උපදිනවා. එයා තුල සම්මා දිට්ඨිය උපදිනවා. සම්මා දිට්ඨිය උපදව ගන්න ඉතා ප්‍රබල තැනක් මේක. එතකොට මේ පස්සේ කියලා කියන්නේ කුමක්ද? පස්සංච පජානාති ස්පර්ශය දැන ගන්නවා. පස්ස කාය 6යි තියෙන්නේ. මොනවද පස්ස කාය? චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, જીවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ. මෙන්න මේ සම්පස්සය මේ ස්පර්ශය කියන එක ආකාර 6යි කියලා දැනගන්නවා. එතකොට මේ ස්පර්ශයේ නිසාම පුද්ගලයා තුළ විඳීම් හට ගන්නවා. ඒක ඉස්සරහට කතා වෙන්න ඕන එක. පස්ස කාය 6යි. මේ ස්පර්ශයේ කියන ස්වභාවය ඇති වෙන්නේ කුමක් නිසාද? ඒකත් දැනගන්නවා. පස්ස සමුදයංච පජානාති. සලායතන සමුදයා පස්ස සමුදයෝ. සලායතන තිබ්බොත් සලායතන මට්ටමින් ක්‍රියාත්මක වුණොත් එතන ස්පර්ශය හට ගන්නවා. සලායතන නැත්තම් ස්පර්ශය හටගන්න විදියක් නැහැ. ඒකයි මැරිච්ච මිනිසුන්ට ස්පර්ශය හටගන්නේ නැත්තේ. මැරිච්ච මිනිසුන්ට ස්පර්ශයක් නැහැ. ඇයි මැරිච්ච මිනිසුන්ට ස්පර්ශය නැත්තේ? ආයතන නැති නිසා. ආයතන නැත්තේ මොකද? ආයතන කියන්නේ මේ ඇස තියෙනවා, චක්ක ආයතනේ නැහැ. කන තියෙනවා, සෝත ආයතනේ නැහැ. ආයතන වෙන්නයි නාම රූප ධර්මයන් එකතු වෙන්න ඕනනේ. දැන් මෙතන නාම ධර්ම මොකක්වත් ඇති වෙන්න විදියක් නැහැ නේ මලමිනියකට. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම මොකක්වත් නැහැ. නිකන් ඉතින් රූපේ තිබ්බට වැඩක් නැහැ. ඇස තිබ්බට වැඩක් නැහැ. කන තිබ්බට වැඩක් නැහැ. ආයතන මට්ටමින් ක්‍රියාත්මක වෙන්න නම් නාම ධර්මයක් තියෙන්න ඕනේ. ඉතින් නාම ධර්ම ඇති වෙන්න විඥානෙ තියෙන්න එපාය. විඥාන පත්‍ය නාම රූපං කියලා නේ කියන්නේ. එතකොට අපිට තේරෙනවා මේ සලායතන සමුදයා පස්ස සමුදයෝ. සලායතන නිසා ස්පර්ශය ඇති වෙන්නේ. සලායතන නිසා ස්පර්ශය ඇති වෙන්නේ පින්වත්නි. එතකොට සලායතන නිසා ස්පර්ශ වෙනකොට ඒ වගේම මේක ලියා ගන්න තැනත් මෙතනදිම දැනගන්න ඕන. පස්ස නිරෝධා කියලා කියන්නේ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. සලායතන නිරුද්ධ වෙලා යනකොට ඒ සලායතනේ නිරුද්ධ වෙච්ච තැනක ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. යම් තැනක සලායතන නිරුද්ධ නම් ඒ සලායතන නිරුද්ධ වෙච්ච තැනක පින්වත්නි ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. එතකොට මේක නිරුද්ධ කිරීම පිණිස අමාරුවෙන් හරි උපදවාගෙන පිළිපදින්න ඕන තැන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඒකේ පළවෙනි එකනේ සම්මාදිට්ඨිය. අයමේව ආර්යෝ අට්ටාංගිකෝ මග්ගෝ පස්ස නිරෝධගාමිනී පටිපදා. ස්පර්ශය නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ විදියට මෙතනදී හතර ආකාරයකින් විමර්ශනය කරනකොට එයාට පින්වත්නි සම්පූර්ණයෙන් මේ ස්පර්ශය තුල මනාප අමනාපකම් ගොඩනගා ගන්න දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම පින්වත්නි මේ තුල
ස්පර්ශ වීම කියන එක තුල ස්පර්ශය තුල තණ්හාවක් හදාගෙන වැඩක් නැහැ. ස්පර්ශය ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඇයි ස්පර්ශය ඇති වෙලා නැති වෙලා යන්නේ? ස්පර්ශය ඇති වෙන්නේ ආයතන නිසා. ආයතන ඇති වෙලා නැති වෙලා යනවා. චක්කායතනේ හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ චක්කායතනේ නිරුද්ධ වෙනකොට සෝතායතනේ පහළ වෙනවා. ඇහෙන දැන් ඔබ හොඳටම දන්නවනේ ඇහෙන මට්ටමේ පේන්නේ නැහනේ. පේන මට්ටමේ ඇහෙන්නේ නැහැ. ඇහෙන මට්ටමේ දැනෙන්නේ නැහැ. මේ විදිහට මේ සලායතනයන්ගේ ක්‍රියාත්මක වීම හැම වෙලාවකම සිද්ධ වෙන්නේ නැහැ. සලායතන කියන දේවල් ඇතිවි නැතිවි යනවා. මේවා එක දිගට පවතින ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. මේවා ඇති වෙනවා නැති වෙනවා. මේ ඇතිවි නැතිවි යන ලෝකයක අපි නැවතිලා ඉන්නේ. ඒතර ඇතිවි නැතිවි යන ලෝකයක නම් අපි නැවතිලා ඉන්නේ මේ ඇති වෙලා නැති වෙලා යන ක්‍රියාවලිය පිළිබඳ නොදන්නා කමට අපි මේවා කෙරෙහි තණ්හා කරනවා. මේවා තමන්ගේ වසඟේ පවත්ව ගන්න පුළුවන් ය කියලා හිතනවා. පින්වත්නි වසඟේ පවත්වන්නේ කොහොමද? ඇති වෙච්ච තැනම නැති වෙලා යනවා නම්. හටගත්ත තැනම නිරුද්ධ වෙලා යන ආයතන නම් පරිහරණය කරන්නේ හටගත්ත තැනම නිරුද්ධ වී යන ආයතනයකට කොහොමද බැඳීමක් හදාගන්නේ? එතකොට පින්වත්නි සම්පූර්ණයෙන්ම මේවා තුල ඇතිවෙන තණ්හාවත් හැඟීමක් කියලා හොඳට තේරුම් ගන්න ඕන. මේ ස්පර්ශ වීම නිසයි පින්වත්නි ඇහෙන් දකින ලෝකයේ කෙරෙහි මනාපකම් උපදින්නේ. අමනාපකම් උපදින්නේ. රාගය උපදින්නේ. පටිගය උපදින්නේ. මොකක් නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශය ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයේ ගැඹුරින් තේරුම් ගන්නකොට පින්වත්නි ස්පර්ශය නිසා අත්දකින්න ලෝකයේ කෙරෙහි මනාපකමක් හෝ අමනාපකමක් උපදින්නේ නැහැ. දන්නවා අත්දකින්න ලෝකයේ තුල මනාපකමක් හෝ අමනාපකමක් හදාගන්න දෙයක් නැති බව. එතකොට මනාප අමනාපකම් හදාගන්න දෙයක් නැති බව දන්නකොට පින්වත්නි මේ සියලුම ලෝකයේ ඇති වෙලා නැති වෙලා යන ලෝකයක් කියලා දැනගන්නකොට මේවා කෙරේ අමුතුවෙන් තණ්හා කරන ගතියක් ඒ හිත තුල හටගන්නේ නැහැ පින්වත්නි. ඇහෙන් දකින ලෝකයේ තුල පින්වත්නි ඇසද රූපයේද චක්කු විඥානයේද එකතු වීම නිසා අත්දකින ලෝකයේ තුල මනාප අමනාපකම් ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය කියන්නේ මේ කාරණා තුනේ එකතුව. මේ කාරණා තුන එකතු නොවිච්ච තැනක ස්පර්ශය කියලා එකක් පනව ගන්න බෑ. ස්පර්ශ නොවිච්ච තැනක පින්වත්නි මනාප අමනාප වශයෙන් ඇතුළට මේ ඒ කියන්නේ මනාප අමනාප වශයෙන් එළියට ගිහින් රූපයට හෝ ශබ්දයට හෝ තණ්හා කරන්න විදියක් නැහැ. ඒ පසුබිම හදලා දෙන්නේ ස්පර්ශය. ස්පර්ශයේම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයේ තේරුම් ගැනීම තුළ මනාප අමනාපකම් ඇති වෙන ලෝකයේ කෙරෙහි යථාර්ථ අවබෝධය තුලින් සත්‍ය අවබෝධය තුලින් නිවීම පිණිස යාට උපකාරයක් හැදෙනවා. දැන් රූපය කියන එක දැන් ඔබ හොඳටම දන්නවා ඇහෙන් දකින රූපය කියලා කියන්නේ වර්ණ සටහනක්. එතකොට වර්ණ සටහන තුල පින්වත්නි මේ වර්ණ සටහන තුල වෙමි කියලා මම වෙමි මගේ කියලා මම භාවයක් පවත්නවා. එතකොට මේක විස්පර්ශය කියන එක ඊටාම පැහැදිලිව තේරුණාට පස්සේ යාට තේරෙනවා මේ රූපය කියන්නේ වර්ණ සටහනක් ගෝචර වුණේ ප්‍රසාද චක්සුසයට. ඒක දැනගන්න හිත යොමු වුණ නිසා ස්පර්ශය කියලා එකක් හටගත්තා. මොකක්ද? රූපය කියන්නේ වර්ණ සටහනක් ගෝචර වුණේ ප්‍රසාද චක්සුසයට. ඒක දැනගන්න හිත ඒකට යොමු වුණා. ඒකට මානසිකාරය උදව් කරා. ඒ මානසිකාරය උදව් කරපු නිසා ඒකට අපි කියනවා චක්කු විඥානය කියලා. එතකොට මෙන්න මේ විදියට අත්දකින රූපය නම් අපි රූපය කියලා හිතාගෙන ඉන්න මේ වර්ණ සටහන තුල වෙමි කියලා ස්වභාවයක් පවත්වනවා. මඤ්ඤණාවක් පවත්වනවා. මගේ කියලා ස්වභාවයක්. එතකොට දැන් මේ ස්පර්ශී මේ ස්පර්ශය කියන්නේ මෙන්න මේකට. වර්ණ සටහන ගෝචර වුණා ප්‍රසාද චක්සුසයට දැනගන්න හිත ඒ කෙරෙහි යොමු වුණා. ඒ යොමු වීම නිසා අපි ඔය කාරණේට ස්පර්ශය කියනවා. මේ ස්පර්ශ වුණාට පස්සේ මෙතන මේ ස්පර්ශයේ ක්‍රියාවලිය දන්නේ නැති තැනක වෙමි කියලා මම ඇහැ පැත්තේ එක්ක හිට ගන්නවා. එක්ක රූපේ පැත්තේ හිට ගන්නවා. අර වර්ණ සටහන පැත්තේ හිට ගන්නවා. එක්ක පෙනුනේ මට කියලා හිතනවා. එක්ක රූපේ පෙනුනේ කියනවා.
මේ නිසා මටයි හිතුනේ කියලා මේ ඒ කියන්නේ ඇස පැත්තේ හරි රූපේ පැත්තේ හරි ඒ ඔස්සේ පහළ වුණු හිත පැත්තේ හරි අපි හිත පිහිටව ගන්නවා. ඔක තමයි සාමාන්‍යයෙන් අසෘතවත් පෘථග්ජනයෙක්ගේ කතාව. ওই විදිහට තමයි අසෘතවත් පෘථග්ජනයෙක්ගේ කතාව ලියවෙන්නේ. එතකොට මේ පස්සංච පජානාති කියන කාරණේ තුල ස්පර්ශය දැනගන්නවා කියන එක තුල මේ කතාව තේරුම් ගන්නවා. ස්පර්ශය හට ගැනීම දැනගන්නවා කියනකොට එයා දැනගන්නවා මේක හටගත්තේ ස්පර්ශය හටගත්තේ නිකම්ම නෙමෙයි. ස්පර්ශය හටගත්තේ සලායතන සමුදයෙන්. මේ සලායතන ආයතන සලායතනයන්ගේ ක්‍රියාත්මක වීම නිසා ආයතනයන්ගේ හට ගැනීම නිසා ස්පර්ශ වුණා මිසක් ස්පර්ශය ඉබේ හටගත්තත් නෙමෙයි දෙවි කෙනෙක් ස්පර්ශය හැදුවත් නෙමෙයි. සලායතන කියන ඒවා අපි හොඳටම දන්නවා. දැන් මෙතන මේ සලායතන කියන ස්වභාවයේ නාම රූප ප්‍රත්‍යයෙන් ඇති වෙන්නේ. නාම රූපත් හටගෙන නිරුද්ධ වෙනවා නම් නාම රූප නිසා හටගන්න සලායතනේ කොහොමත් හටගෙන නිරුද්ධ වෙන්න ඕන. මොකද නාම රූපයන් නිසා නම් සලායතන හටගත්තේ. නාම රූප නැති වෙලාවට සලායතන තියෙන විදියක් නැහෙනේ. නාම රූපත් හටගෙන නිරුද්ධ වෙනවා නම් සලායතනත් අනිවාර්යෙන්ම හටගෙන නිරුද්ධ වෙන්න ඕන. සලායතන අනිවාර්යෙන් හටගෙන නිරුද්ධ වෙන්න ඕන. සලායතන හටගෙන නිරුද්ධ වෙනවා නම් සලායතන නිසා යමක් මොනවා හරි උද්ගත වෙනවා නම් ඒක ස්ථිරව පවතින විදියක් නැහෙනේ. සලායතන නිසා ඇතිවෙන ස්පර්ශය සලායතන නිසා ඇතිවෙන ස්පර්ශය සලායතන හටගෙන නිරුද්ධ වෙනවා නම් ආයතන ඇතිවි නැතිවි යනවා නම් මේ ආයතන ඔක්කොටම එකවර පෙනී හිටින්න නියෝජනය කරන්න බැරි නම් මේවා හටගත්ත තැනම ඉතිරි නැතුව නිරුද්ධ වී යන ස්වභාවයක් නම් අයිති මේ සලායතන ප්‍රත්‍ය කරගෙන ඇතිවෙන ස්පර්ශයේ ස්ථිරව සදාකාලිකව එක දිගට අඛණ්ඩව පවතින පින්වත්නි විදිහක් නැහෙනි. විදිහක් නැහැ. මේවා හටගෙන නිරුද්ධ වෙන දේවල්. එතකොට මේ හටගෙන නිරුද්ධ වෙන ලෝකයකට මම කියලා මට තමයි පේන්නේ මම තමයි දැක්කේ මට තමයි පෙනුනේ මටයි හිතුනේ කිය ඇස පැත්තේ හරි රූපේ පැත්තේ හරි චක්කු විඥානයේ පැත්තේ හරි හිත පිහිටවාගෙන මම කියලා ස්වභාවයක් පනවගෙන ඉන්න බෑ. මොකද මම කියලා ස්වභාවයේ පනවගෙන ඉන්න තැනක් නැහැ. හටගත්ත තැනම නිරුද්ධ වී යනවා. එතකොට මේ හටගත්ත තැනම නිරුද්ධ වෙලා යන නිසා මේක තේරුම් ගන්න බැරි වෙච්ච නිසා තමයි අපි ඇස ඉදිරියේ රැවටිලා ඉන්නේ. අපි රැවටිලා ඉන්නේ මායාවක. මොකද ඇසේ කතාවත් රූපේ කතාවත් හටගෙන නිරුද්ධ වෙනවා. හරියට අර පොඩි ළමයා අපි ඉස්සලා කියපු අර පොඩි බබා කණ්ණාඩිය ඉස්සරහා රැවටුණා වගේ අපි ඇස ඉදිරියට එන රූපේ ඉදිරියේ රැවටිලා ඉන්නේ. අපි ඇස ඉදිරියට එන රූපේ ඉදිරියේ රැවටිලා ඉන්නේ. එතකොට මේ රැවටීම හරිම බරපතලයි. බැලූ බැල්මට පිට ඉඳලා බලනකොට අපට තේරෙනවා මේ දැන් මම දැක්ක පහු කාලේ වීඩියෝ පටයක් ඒක බලු පැටියෙක් එතන තියෙන කණ්ණාඩියෙන් තවත් බල්ලෙක් ඉන්නවායි කියලා හිතාගෙන බුරනවා, හූරනවා, දඟලනවා පුංචි බලු පැටියෙක්. එතකොට මේ බලු පැටියාට කණ්ණාඩිය ඇතුලෙන් ප්‍රතිබිම්බය පේනකොට මේ බලු පැටියා හිතනවා තවත් මේ විදියෙම බල්ලෙක් ඉන්නවා කියලා. ඒ නිසා කණ්ණාඩිය හූරනවා එයා. කණ්ණාඩිය හූරනවා. කණ්ණාඩියට බුරනවා. දැන් මේක එළියේ ඉඳලා බලාගෙන ඉනකොට අපට තේරෙනවා මේ බල්ලගේ නොමේරු කමට කරන වැඩක්. මෝරලා නැතිකමට කරන වැඩ. ඇත්තටම පින්වත්නි බල්ලෙක් කණ්ණාඩියේ ඉස්සරහා රැවටිලා ඉන්නවා වගේම අපිත් ඇස ඉදිරියේ රැවටිලා ඉන්නේ. මොකද රූපය කියලා අල්ලගත්තේ වර්ණ සටහනක්. වර්ණ සටහන තමයි ගෝචර වුණේ ප්‍රසාද චක්සුසේට. දැනගන්න හිත ඒකට යොමු වෙච්ච නිසායි දැනගත්තේ. දන්න දේම දැනගත්තා. එතකොට මේ දැන ගැනීම නිසාම නොයෙක් ආකාරයේ සිතුවිලි ධර්මයන් ගලාගෙන එනකොට ඒවත් උපාදානයේ වෙලා ඒ සංකාරයන් නැති වෙලා ඒ සංකාර උපාදානයේ වෙලා එතනින් පස්සේ පින්වත්නි හැම වෙලාවකම ලෝකයට ගිහින් ඒ රූපය මුල් කරගෙන රූපේ මගේ කරගන්න රූපේ මම කරගන්න රූපේ මා තුල පවත්ව ගන්න සිතින් කයින් වචනින් නොයෙක් කර්ම කරගන්නවා. ඔක තමයි අපිට වෙලා තියෙන්නේ. උපාදානයේ කවර තැනක පැවැත්වුවත් ඔච්චරයි. කාමයන් උපාදානයේ උනාට පස්සේ ඒ උපාදානයේ දැන් ස්පර්ශය නිසා ඊට පස්සේ වෙන ක්‍රියාවලියක් නේ උපාදානය කියලා කියන්නේ. දැන් පින්වත්නි රූපයක් උපාදානයේ උනාට පස්සේ එයා විවාහ කරගන්න හිතෙනවා. අපි හිතමු කාන්තාවක් කියලා. කාන්තාවක් ඒ කෙරෙහි රූප තණ්හාවක් උපන්නට පස්සේ විවාහ කරගන්න හිතුණාට පස්සේ එයාව තමන්ගේ වසඟේ තියාගන්න කීයක් දේවල් කරන්න ඕනද?
Tamanගේ වසඟේ තියාගන්න, කවන්න ඕන, පොවන්න ඕන, අම්දන්න ඕන. ඊට පස්සේ නඩත්තු කරන්න ඕන, කීයක් දේවල් කරන්න ඕන. මැරෙන කම්ම කයෙන් වචනෙන් සිතින් කොච්චර දේවල් කරනවද? කයින් වචනින් සිතින් කර්ම කරගන්න තැනකට ගොඩ නැගුණේ එයා තුළ ඇතිවෙච්ච උපාදානයමයි. ඒ උපාදානය වීම දක්වාම මේ කාරණේ උඩුදිව්වේ මේ ස්පර්ශයේ යථාර්ථය තේරුම් ගන්න බැරි වෙච්ච නිසායි. නිකම්ම අත්දකින්නකොට ලෝකය තුළ මෙතන මේ නාම රූප ධර්ම ටිකක් පහළ වෙනවා විනා වෙන මොකක්වත් වෙන්නේ නැහැ කියන දැක්ම ඇති වුණොත් එහෙම ඒ දැක්ම තුළම පින්වත්නි අවබෝධය කරා යන්නත් පුළුවන්. භාවනාවෙන් මේ විදියට ස්පර්ශයේ යථාර්ථය දැක්කොත් පස්සංච පජානාති කියන සීමාව විදර්ශනා කළොත් පස්ස සමුදයංච ස්පර්ශයේ සමුදය කියන්නේ සලායතන සමුදයයි කියලා දැනගත්තොත් සලායතන නිරුද්ධ වෙනකොට පස්ස නිරුද්ධ වෙලා යනවා කියලා භාවනාවෙන් දැනගත්තොත් ඒ දැන ගැනීම තුලම පින්වත්නි බොහෝම පැහැදිලි සම්මා දිට්ඨියක් ඒ ශ්‍රාවකයාට උපදිනවා පින්වත්නි. සම්මා දිට්ඨිය උපදිනවා. එතකොට සම්මා දිට්ඨිය උපන්නට පස්සේ ඒ සම්මා දිට්ඨියම අපි එතනින් ඒ ලබාගත් අත්දැකීම තුළ අපි පුළුවන් නම් දක්ෂතාවයක් තියාගන්න ඕන පින්වත්නි මෙතනින්ම සප්ත බෝධ්‍යංගා ධර්ම වැඩෙන ආකාරයටම ස්පර්ශයේ හතර ආකාරයකින් දකින්න. අනේක හරි වැදගත් දෙයක්. දැන් මෙතන ඒ පුද්ගලයා තුළ මේ නාම රූප ධර්මයන් නිසා සලායතන ඇති වෙනවා. මෙතන නාම රූප ධර්ම ටිකක් විතරයි ඇතිවි නැතිවි යන්නේ. හැම අත්දැකීමක් තුළම නාම රූප ටිකක් තියෙන කියලා මුළු ලෝකෙම බෙදලා බලලා හැම තැනම නාම රූප ධර්ම ඇති වෙනවා එච්චරයි වෙන්නේ කියන එක තේරුම් අරගෙන එතනිනුත් යම් කෙනෙකුට මේ විදිහටම බොජ්ජංග ධර්ම මානසිකාරය කරලා බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයකට ඒක දිහා බලන්න පුළුවන්. නමුත් දැන් අපි මෙතන ස්පර්ශය කියන කාරණා ටිකක් වැඩියෙන් කිව්වනේ. ඊට පස්සේ නාම රූප ධර්මයන් නිසා ආයතන කියන ස්වභාවය ඇති වෙනවා සලායතන ප්‍රත්‍ය කරගෙන සලායතනවල ස්පර්ශ වෙනවා. මේ ස්පර්ශයේ පිළිබඳ තේරුම් ගනිද්දී ස්පර්ශයේ තියෙනවා ආකාර හතරක්. පස්සංච පජානාති, පස්ස සමුදයංච පජානාති, පස්ස නිරෝධංච පජානාති, පස්ස නිරෝධගාමිනී පටිපදංච පජානාති කියලා මේ හතර ආකාරයක දැක්ම හදා ගන්නකොට යා තුල යම්තාක් සම්මාදිට්ඨිය උපදිනවා. මේ සම්මාදිට්ඨියේම උච්චතම අවස්ථාව තමයි අරහත්ත්වය. අරහත්ත්වයේ කරා යනවනම් මේ උපන් සම්මාදිට්ඨියට පිරිහෙන්න නොදී ප්‍රවේශම් කරගෙන පරිස්සම් කරගෙන හරියට මණිකක් රකින්න නාගයෙක් වගේ සම්මාදිට්ඨිය පරිස්සම් කරගන්න ඕන. ඒ සම්මාදිට්ඨිය තව දුරටත් හොඳට දැක්ම තිවුර කරගන්න ඕන. ඒ දැක්ම තිවුර කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. එක ක්‍රමයක් තමයි ඕනනම් මෙතනදීම පින්වත්නි බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයට මේ ස්පර්ශය පිළිබඳ දකිනවා. එතකොට මේ ස්පර්ශය පිළිබඳ මානසිකාරය කරනකොට පින්වත්නි සති සම්බොජ්ජංගය තුල සති සම්බොජ්ජංගය වැඩෙන්න පටන් ගන්නවා. පළවෙනි බොජ්ජංගේ බොහෝම සිහිය මේ කෙරෙහිම පවත්වගෙන ඉන්නවා. එතකොට මේ තුල ආකාර දෙකකින් තේරුම් ගන්නවා. විවේක නිශ්චිතං කියලා කියන්නේ කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපදි විවේකයේ සහිතවයි මේ தত্ত্বය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. පස්සංච පජානාති කියන එක. ස්පර්ශය පිළිබඳ මේ කියන කතාව Tamanගේම හදවතින් දැනගැනීම පිණිස භාවනා කරන විදර්ශනා කරන ශ්‍රාවකෙක් ඒක ආනිසංසදායක වෙන්නේ බුද්ධ ශාසනයක විතරක් පැහැදිලි වෙන බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයට දියුණු කළොත් විතරයි. ඒකයි මොන භාවනාවක් කළත් බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයට සතිපට්ඨානිය වැඩෙන ආකාරයට දියුණු කරන්නට කියලා කියන්නේ. මොකද එහෙම නැත්තම් යාට අර සම්මාදිට්ඨිය ප්‍රතිවේද කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද මේ බුදුදහමේ පරයය අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන. විරාග නිශ්චිතං නොඇලී දියුණු කරන්න ඕන. මේ ස්පර්ශය කියන්නේ මොහොතක්වත් ඇලිය යුතු දෙයක් නෙමෙයි කියලා දැනගෙන මේක ඇති වෙලා නැති වෙලා යන බව දැනගන්න ඕන. ඒ වගේම මේ පිළිබඳ මානසිකාරය කරනකොට උද්ගත වන ඉහළ ආධ්‍යාත්මික ධර්මයක් තියෙනවා. අපි කියන්නේ ඒකට ඇතුළේ විඥානය පිහිටනවා කියලා. ඔබට මතක ඇති අපි කියලා තියෙනවා මේ එළියේ විඥානය පිහිටව ගන්නත් එපා, අජ්ජත්තං ඇතුළේ විඥානය පිහිටව ගන්නත් එපා. දැන් මෙතන මේ විදියට ස්පර්ශයේ යථාර්ථයේ දකිනකොට එයා තුල සතිය උපදිනකොට ඒ සතිය තුලවත් මේකත් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් කියලා දකින්න ඕන. මේ ඇතිවෙච්ච බොජ්ජංග ධර්මයේ පවා මේකත් ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකින්න ඕන. නිරෝධ නිශ්චිතං නිවිනිවි යන බව දැනගන්න ඕන.
වොස්සග්ග පරිණාමං නිවනටම බර වෙලා මේ ඇති කරගත්ත සතිය සම්මාදිට්ඨිය ප්‍රතිවේද කරගන්නකම්ම මම දියුණු කරනවා කියලා මෙතනින් පැහැදිලිව දකින්න ඕන. එතකොට මේ දැක්ම තුල හොඳට සිහිය පිහිටවනවා. ඇත්තටම සම්මා සති සම්බොජ්ජංගය කියන එක සම්පූර්ණ වෙන්නේ අරහත්ත්වයේදී. රහත් වෙනකන් සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙමනම් මේක රහත් වෙනකම්ම දියුණු කරගන්න ඕන එක. එතකොට ඒ විදිහට දියුණු කරගෙන යනකොට යා තුල දෙවණියට ධම්මවිජේ බොජ්ජංගේ උපදිනවා. ධම්මවිජේ බොජ්ජංගේ. මේක නිවනට ඍජුව උපකාර වෙනවා. මොකද්ද? ප්‍රඥාවෙන්ම දැනගන්නවා පස්ස කියන්නේ මොකද්ද? පස්ස සමුදය කියන්නේ මොකද්ද? පස්ස නිරෝධය කියන්නේ මොකද්ද? පස්ස නිරෝධගාමිනී පටිපදාව කියන්නේ මොකද්ද කියලා මේ ස්පර්ශයේ සම්බන්ධ බොහෝම පැහැදිලි ධම්මවිජයක් ඇති කරගන්නවා. ඊට පස්සේ මේ ස්පර්ශයේ පටිච්ච සමුප්පන්නව ඇති වෙන විදිය දැනගන්නවා. ස්පර්ශ වෙච්ච තැන්වල පංචස්කන්ධ ධර්මයක් පහළ වෙනවා කියන එක දැනගන්නවා. මේ ස්පර්ශ වෙච්ච තැන්වල පින්වත්නි පංචස්කන්ධයක් පහළ වෙන්නේ. රූපය කියන්නේ වර්ණ සටහන, රූපය කියන වර්ණ සටහන පින්වත්නි ගෝචර වුණා ප්‍රසාද චක්සුසයට දැනගන්න හිත ඊට යොමු වුණා. ඒ තුල දකින මට්ටම ආවට පස්සේ මේ දකින මට්ටම තුල සාමාන්‍ය පුද්ගලයෙක් තුල පංචස්කන්ධේ පහළ වෙලා ඒක උපාදානය වෙනවා. ඒක Tamanගෙම හිතින් දැනගන්නකොට එතන ධම්මවිජේ බොජ්ජංගයයි වැඩෙන්නේ. ඒ වර්ණ සටහන ප්‍රසාද චක්සුසේ මත ගෝචර වෙනකොට දැනගන්න හිත ඊට යොමු වෙනකොට පේන මට්ටම ආවට පස්සේ එතන චක්කු විඥානයේ පහළ වෙලා විඥානස්කන්ධයක් පහළ වෙලා ඊට අනුව අඳුනගෙන රූප සංඥාස්කන්ධයක් පහළ වෙලා ඊට අනුව සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් ඇති වෙලා වේදනාස්කන්ධයකුත් ඇති වෙලා ඒ දැකීම මාත්‍රයට අනුව නොඑක් සංකාර ධර්මයන් හිතට ගලාගෙන ඇවිල්ලා සංකාරස්කන්ධයකුත් පහළ වෙලා ඊට අනුව රූපයත් නිරන්තරයෙන් හටගෙන නිරුද්ධ වීමක් නම් වූ පංචස්කන්ධ ධර්මයක් ස්පර්ශ වීම මත සිද්ධ වෙනවා. ඒක නොදන්නාකම නිසා ඒ ටික උපාදානයේ වෙනව නේද කියලා මේවත් ඇති වෙලා නැති වෙලා යනවා නේද කියලා විරාග නිස්සිත වශයෙන් නිරෝධ නිස්සිත වශයෙන් වොස්සග්ග පරිණාමී වශයෙන් නිවන්නටම බර වෙන්න මේ අවබෝධය හදා ගන්න ඕන නේද කියන අදහස ඇතුව දියුණු කරනවා. එතකොට මේ ඇතිවෙච්ච ස්පර්ශය තුල මම මේ ස්පර්ශයට තණ්හා කළොත් පින්වත්නි සංසාරයේ පැනවෙනවා නේද? එතකොට මේ ස්පර්ශය තුල ආස්වාදයට බැඳුනොත් ස්පර්ශ වුණාට පස්සේ ස්පර්ශ වෙච්ච ලෝකයේ කෙරෙහි ස්පර්ශ වෙච්ච දේවල් කෙරෙහි මම මගේ කියලා මම පෙනී ඉඳ ගියාට පස්සේ ඒවා කෙරෙහි තණ්හාව ඇති වෙලා උපාදානයේ වෙලා ඒ උපාදානයට අනුව සම්පූර්ණයෙන් නැවත නැවත කර්ම සකස් වෙන විදිය Tamanගෙම හදවතින් දැක දැක තමයි මේක දියුණු කරන්නේ. එතකොට පින්වත්නි ධම්මවිජේ බොජ්ජංගේ වැඩෙනවා. ධම්මවිජේ බොජ්ජංගේ වැඩෙනවා. එතකොට මේ ධම්මවිජේ බොජ්ජංගේ වැඩෙනකොට පින්වත්නි එයාට පැහැදිලි දහම් අවබෝධයක් එනවා. හරිම පැහැදිලි අවබෝධයක් එනවා. දැන් මේ පස්සංච පජානාති කියන එක ASCII මේ සප්ත බොජ්ජංග ධර්මම වැඩෙන ආකාරයට බලන එක්තරා විදියක්. මේ නිවන කරා යන ශ්‍රාවකයෙකුට බොජ්ජංග ධර්ම අනිවාර්යෙන් වැඩෙන්න ඕනනේ. බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැතුව නිවන කරා පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. දැන් ඒ වෙනකොට පින්වත්නි එතනින් පස්සේ ඒ ශ්‍රාවකයා තුල විරිය සම්බොජ්ජංගයත් වැඩෙන්න පටන් ගන්නවා. මොකද්ද? මේ තුල පින්වත්නි මගඵල අවබෝධයේ කරාම යන එකයි වටින්නේ. එහෙම නැත්තම් මේ ඇති වෙන නැති වෙන ලෝකයක් කෙරෙහි ඇතිවි නැතිවි යන ස්පර්ශයේ කෙරෙහි මම වෙමි කියලා දකින්න පටන් ගත්තොත් නැවත නැවත සංසාරයෙම පැන වෙනවා. ඒ නිසා කොහොම හරි නූපන් කුසලයේ උපද්දව ගන්න ඕන කියලා විදර්ශනා ඥානෙමයි උපද්දව ගන්න ඕන. සෝතාපන්න තත්වෙමයි උපද්දව ගන්න ඕන. සකදාගාමි තත්වෙමයි උපද්දව ගන්න ඕන. අනාගාමි තත්වෙමයි උපද්දව ගන්න ඕන. අරහත්වෙමයි උපද්දව ගන්න ඕන කියලා පින්වත්නි එයාට සම්මා වායාමයක් උපදිනවා. වායාමයක් ඇති වෙනවා. එතන විරිය සම්බොජ්ජංගයයි වැඩෙන්නේ. එතකොට විරිය සම්බොජ්ජංගේ වැඩෙනකොට මේ ස්පර්ශය පිළිබඳව ස්පර්ශයේ ඇති වෙලා නැති වෙලා යන ආකාරයේ දැන ගැනීම තුලම පින්වත්නි එයාට හරි ප්‍රීතියක් උපදිනවා. අනේ මම මෙච්චර කල් කොයිතරම් අවිද්‍යාවකද හිටියේ.
මේ ස්පර්ශය කියන එක ඇති වෙලා නැති වෙලා යනවා. ස්පර්ශය ඇති වුනේ සලායතන නිසා, සලායතන ඇති වුනේ නාම රූප ධර්මයන් නිසා. මේ ඔක්කොම ඇති වෙලා නැති වෙලා යනවා නේද කියලා මේක තමන්ගේම හදවතට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. තමන්ගේ ස්පර්ශය ඇතිවි නැතිවි යන ආකාරය. එතකොට පින්වත්නි යා තුල ප්‍රීති සම්බොජ්ජංගය ඇති වෙනවා. එතකොට යතෝ සම්මසති කන්දානං උදයබ්බයන් ලබති පීති පාමොජ්ජං. මේ ස්පර්ශ වීමෙන් අත්දකින ලෝකයේ තුල පින්වත්නි ස්කන්ධයන්ගේ පහළවීමක්මයි වෙන්නේ. එතකොට ස්කන්ධයන්ගේ උදේවැය මේ චක්කු සම්පස්සේ තුල පංචස්කන්ධය පහළ වෙනවා. සෝත සම්පස්සේ තුලත් පංචස්කන්ධයක් පහළ වෙනවා. ගාන සම්පස්සේ තුලත් පංචස්කන්ධ ධර්මයක් පහළ වෙනවා. ජීවහා සම්පස්සේ තුලත් පංචස්කන්ධයක් පහළ වෙනවා. කාය සම්පස්සේ තුලත් පංචස්කන්ධයක් පහළ වෙනවා. මනෝ සම්පස්සේ තුලත් පංචස්කන්ධයක් පහළ වෙනවා. මේ පංචස්කන්ධ පහළ වෙලා ඇති වෙලා නැති වෙලා යනවා. ඒතකොට ඇති වෙලා නැති වෙලා යන මේ පංචස්කන්ධ ධර්මයන් පිළිබඳ මේ පස්සේ පදනම් කරගෙන ඇති වෙලා නැති වෙලා යන පංචස්කන්ධ ධර්මයන් පිළිබඳ ඒ කියන්නේ පස්ස නිරුද්ධ වෙනකොට මේ පංචස්කන්ධ ධර්මයක් නිරුද්ධ වෙලා යන ආකාරය දකින්නකොට පින්වත්නි කන්දානං උදයබ්බයන් ස්කන්ධයන්ගේ උදේ වැය හටගෙන නිරුද්ධ වෙන ආකාරය දකින්නකොට එතන ලබති පීති පාමොජ්ජං ප්‍රීති පාමොජ්ජයක් උපදිනවා පින්වත්නි. අන්න පීති සම්බොජ්ජංගයත් උපදිනවා. මෙන්න මේව වැඩින ආකාරයට තමයි බලන්න ඕනේ. පස්සංච පජානාති පස්ස සමුදයංච පජානාති පස්ස නිරෝධංච පජානාති පස්ස නිරෝධගාමිනී පටිපදංච පජානාති කියන ස්වභාවය තුළ අපි පින්වත්නි ප්‍රීතිය ඇති වෙන ආකාරයටයි භාවනාවෙන් මේක විදර්ශනා කරන්න ඕන. එතකොට මෙතන පින්වත්නි අරමුණු බද්ධ ප්‍රීතියක් නෙමෙයි. ඇහෙන් රූප දැක්කහම ඇති වෙන උත්තේජනාත්මක ප්‍රීතියක් නෙමෙයි මෙතන ඇති වෙන්නේ. එතකොට අරමුණු බද්ධ නෑ මේ ප්‍රීතියට. මේ ප්‍රීතිය සම්පූර්ණයෙන්ම භාවනාවෙන් ලබන නිරාමිස ප්‍රීතියක් මෙතන උපදින්නේ. ඒ ප්‍රීතිය උපදිනකොට පස්සද්ධියක් ඇති වෙනවා. පස්සද්ධි සම්බොජ්ජංගයත් ඇති වෙනවා. සිතේ කයේ බොහෝම සංසිඳීමක් ඇති වෙනවා. මොකක්ද ඇවිලෙන්න තියෙන්නේ? මොකක්ද අවුස්ස ගන්න තියෙන්නේ? මේ හිතින්ම හදාගත්ත ලෝකයක් නේ තියෙන්නේ. ස්පර්ශයත් ඇති වෙලා නැති වෙලා යනවා නම් ඇති වෙන නැති වෙන ලෝකයක් කෙරෙහි මොකක්ද බැඳෙන්න තියෙන්නේ? මේ විදියට දකින්නකොට පින්වත්නි පස්සද්ධි සම්බොජ්ජංගයත් උපදිනවා. එතකොට මේ සංසිඳිච්ච බවක් හිත තුලත් කය තුලත් ඇති වෙනවා. එතකොට මේ සංසිඳිච්ච භාවයේ පදනම් කරගෙන ඒ ශ්‍රාවකයා තුල පස්සද්ධි සම්බොජ්ජංගයත් උපදිනවා. එතකොට පින්වත්නි කයයි මනසයි සැහැල්ලු වෙච්ච තැනක සමාධි සම්බොජ්ජංගය ඇති වෙනවා. ස්පර්ශයේ පදනම් කරගෙන බලන්න ස්පර්ශයේ පදනම් කරගෙනම සමාධිය උපදිනවා. එතකොට යටත් පිරිසෙන් මෙතන කතා කරන්නේ පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යාන ආදී උපදිනවා. මේක කාටවත් දියුණු කරලා දෙන්න බෑ. ස්පර්ශයේ පිළිබඳ යථාර්ථවාදී අවබෝධය තමන් තුළ ගොඩනගා ගැනීම නිසා තමන්ගේ හිත තුළ ඇතිවෙන ස්වභාවයක් මේක. එතකොට මේක කෙනෙකුට දියුණු කරලා දෙන්න බෑ. ඒක තමන් හදා ගන්න ඕන. ප්‍රීති සම්බොජ්ජංගය ඇති වෙලා පස්සද්ධි සම්බොජ්ජංගය ඇති වෙලා සමාධි සම්බොජ්ජංගය ඇති වෙනකොට එයා පැහැදිලිව ස්පර්ශය ඇති වෙලා නැති වෙලා යනවා. සලායතන සමුදයා පස්ස සමුදයෝ කියලා මේ බණ ටිකෙන් අහගත් එක තමන්ගෙම හිතෙන් දකිනවා. තමන්ගෙම හිතෙන් පේනවා. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ කියන එක සලායතන නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා කියන එක තමන්ගේම හදවතින් දකිනවා. තමන්ගේම හදවතින් දකිනවා. අයමේව එතකොට මේ කාරණේ දකින්න අර තමා තුළ ගොඩ නැගිච්ච සම්මා දිට්ඨියම තව දුරටත් ඉහළ නැංවෙනවා. තව දුරටත් ඉහළ නැංවෙනවා. එතකොට සමාධි සම්බොජ්ජංගේ නිසා මෙයා තුළ උපේක්ඛා සම්බොජ්ජංගයක් ඇති වෙනවා. ස්පර්ශයේ සම්බන්ධව හිතේ මහ පුදුම මැදහත් භාවයක් උපදිනවා. ස්පර්ශය හදලා දුන්න ස්පර්ශය හේතුන් නිසා ඇති වුණා. මොකක් නිසාද? සලායතන නිසා. සලායතන ගැනත් මැදහත් භාවයක් උපදිනවා. සලායතන ඇති වුණේ නාම රූප ධර්මයන් නිසා. මේ නාම රූප ධර්මයන් ගැනත් මැදහත් භාවයක් උපදිනවා. ස්පර්ශය නිසා අය එතනින් පස්සේ ඇති වෙන ස්වභාවය පස්ස පච්චයා වේදනා. ස්පර්ශය නිසා යම් බිඳීමක් ඇති වෙනවා නම් වේදනාව ගැනත් මැදහත් භාවයක් උපදිනවා. ස්පර්ශය සම්බන්ධ මැදහත් භාවයක් උපදිනකොට පින්වත්නි මේ සියල්ලම තුල මැදහත් භාවයක් උපදින්නේ. මොකද ඇති වෙලා නැති වෙලා යන ලෝකයක්.
ස්පර්ශයේ ඉලක්ක කරගෙන යා තුල උපේක්ඛා සම්බොජ්ජංගේ ඇති වෙනවා. ඒ ස්පර්ශයේම ඉලක්ක කරගෙන උපේක්ඛා සම්බොජ්ජංගේ ඒ ශ්‍රාවකයාගේ හිත තුල උද්ගත වෙනකොට පින්වත්නි යාට අඩුම සෝතාපන්න වෙන්න පුළුවන්. මේ ස්පර්ශයේ පදනම් කරගෙන පටිච්ච සමුප්පන්නව ස්පර්ශයේ විතරක් පදනම් කරගෙන මේ සෝතාපන්න වෙන්න මේ